සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අද අපි ඉගෙන ගන්න සූත්‍ර දේශනාවේ නම මදුපිණ්ඩික සූත්‍රය. මේ පිටක් වගේ මිහිරි ලෙස වදාළ දෙසුම. ඒ දිනවල අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු නගරයේ අසල නිග්‍රෝධාරාමයේ. ඒතර ශාක්‍යයන්ගේ ජනපදයේ කපිලවස්තු නුවර නිග්‍රෝධාරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ උදේවරුේ සිවුරු පොරවාගෙන පාතර සිවුරු අරගෙන කපිලවස්තු නගරයට පිණ්ඩපාතේ වැඩියා. කපිලවස්තුවේ පිණ්ඩපාතේ වැඩලා දානි වළඳලා අවසන් වෙලා කපිලවස්තු මහා වනයේට දවල් කාලේ ගත කරන්න වැඩම කළා. මහා වනයේ ඇතුළට වැඩම කරලා බෙලිගසක් සෙවණේ භාග්‍යවතුන් වහන්සේ දිවා විහරණය කළා. දවල් කාලේ ගත කළා. ඒ වෙලාවේ දණ්ඩපාණී කියලා ශාක්‍යයෙක් නැත්නම් ශාක්‍ය කුලයේ කෙනෙක් ව්‍යායාම පිණිස ජංගා විහාරයේ පිණිස කියන්නේ කකුල් වලට පහසුව ව්‍යායාම පිණිස මහ වනාන්තරය ඇතුළට ඇතුළු වුණා. අර වනාන්තරය පැත්තට කියන්නේ නිකන් ශරීර සුවතාවට. මහ වනාන්තරය ඇතුළට ගිහිල්ලා බෙලිගසක් සෙවණේ වැඩ සිටපු භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. භාග්‍යවතුන් වහන්සේ දැකලා එතනට එයා පැමුණා. මොකද්ද නම? දණ්ඩපාණී. දණ්ඩපාණී ශාක්‍යයා. ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ සමග පිළිසඳර කතා බහ යෙදුණා. ඒ කියන්නේ සතුටු විය යුතු එදිනෙදා නිකන් කතා බහක යෙදුණා. පිළිසඳර කතා බහ යෙදලා තමන්ගේ හැරමිටිය එල්ලීගෙන, කියන්නේ වයසක කෙනෙක්ද නැද්ද? ටිකක් වියපත් කෙනෙක්. එල්ලීගෙන පැත්තකින් හිටගත්තා. එහෙම පැත්තකින් හිටගෙන දණ්ඩපාණී ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. මේ ශ්‍රමණයන් වහන්සේ මොන වගේ මතයක් දරන කෙනෙක්ද? මේ ශ්‍රමණයන් වහන්සේ දරන්නේ මොන වගේ මතයක්ද? මොන වගේ දෙයක් කියාගෙනද යන්නේ? නැත්නම් මොන වගේ දෙයක් කියන කෙනෙක්ද? ආයෂ්මතුනි භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා. මම මෙන්න මේ වගේ මතයක් දරන කෙනෙක්. මන් දරන මතය මේකයි. මේ වගේ මතයක් පවසන කෙනෙක්. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාමේ යුතු ලෝකේ කා සමගවත් වාද කරන්නට යන්නේ නැහැ. කා සමගවත් වාද කරන්න යන්නේ නැහැ. කාමයන් හා එක් නොවි ශ්‍රේෂ්ඨත්වයට පත් වී ඉන්නවා නම්. ඒතර කාමයන් එක්ක එකතු වෙනකොට තමයි හීන භාවයට පත් වෙන්නේ. කාමයන් හා එක් නොවි ශ්‍රේෂ්ඨත්වයට පත් වී ඉන්නවා නම්. ශ්‍රේෂ්ඨත්වයට පත් වී ඉන්නවා නම්. ඔහු තුල කෙසේද කියා දුවන ගතිය නැතුව ඉන්නවා නම් කොහොමද කියලා සැක සංකා උපදින ගතියක් නැත්තම්. ප්‍රවාද කරන්න යන්නෙත් නැහැ. කාමයේ යටපත් කරගෙන නැත්තම් කාමයේ ඉක්මවා ගිහිල්ලා ඒ සමග ඉක්මවි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා. ඒ වගේම සැක සංකා නැහැ. කෙසේද කියලා උපදින සැක සංකත් නැහැ. සෑම භවයක් ගැනම තණ්හාවක් නැතිව ඉන්නවා නම් කිසිම දෙයකට නැත්නම් කිසිම පැවැත්මකට ආසාවකුත් නැහැ. හඳුනා ගන්න කිසිවකින් කෙලෙස් හැදෙන්නේ නැතුව ඉන්නවා නම් එතකොට අඳුන ගන්න දේවල් වලින් කෙලෙස් උපදින්නේ නැහැ. ආයුතුනි එඹඳු මතයක් තමයි මම දරන්නේ. එවැනි දෙයක් තමයි ලෝකයට කියාගෙන යන්නේ. මෙම් වදාළ විට දණ්ඩපාණී ශාක්‍යයා ඔළුව හෙලෙව්වා. එහෙමද කියලා. දිව එළියට දාලා පැද්දුවා. රැලි 3ක්
මතුවෙන විදිහට ඇහි බඹ හැකුළුවා. එහෙනම් මෙයාට එච්චර තේරුණාද? මෙයාට එකක් තේරිලා නැහැ. හැරමිටි එලිලාම හැරමිටි ගාගම යන්න ගියා. තේරුණා නම් එතනින් එහාට යමක් අහනවද විමසනවද නැද්ද? විමසා සිටිනවා. ඒ වගේම මේ විදිහේ ඉරියව්වක් පවත්න්නේ නැහැ. එදා හවස භාවනාවෙන් නැගිට භාගතුන් වහන්සේ ආපහු නිග්‍රෝධාරාමයට වැඩියා. වැඩලා භික්ෂු සංඝය ඇමතුවා. භික්ෂු සංඝය ඇමතලා භාගතුන් වහන්සේ වදාලා මහණෙනි අද මම පිණ්ඩපාතේ වැඩලා දවල් කාලේ ගතකරනද මහ වනාන්තරයේ මැද්දේ තියෙන බෙලි ගහක් මුල වැඩ සිටියේ වේලේ දණ්ඩපාණී කියලා සාක්කියෙක් නැත්නම් දණ්ඩපාණී සාක්කියා මා හමුවට පැමුණුණා. පැමිණලා ඇහුවා රාජ්‍යමතුන් වහන්සේ මොන වගේ මතයක්ද දරන්නේ? මොන වගේ දෙයක් කියන කෙනෙක්ද? මොන වගේ දෙයක්ද පවසන්නේ ලෝකයාට? අන්න ඒ වෙලාවේ මම මෙහෙම පිළිතුරු දුන්නා. ඒ තමයි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව යුතු ලෝකේ කා සමගවත් වාද නොකර ඉන්නවා නම් කාමයන් ඉක්මවා ගිහිල්ලා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා ඉන්නවා නම් කෙසේද කියන කියලා දුවන සැක සංකා වලින් ඈතර වෙලා ඉන්නවා නම් සෑම භවයක් ගැනම තණ්හාවක් නැත්තම් හඳුනා ගන්න කිසිවකින් කෙලෙස් හැදෙන්නේ නැතුව ඉන්නවා නම් ආයමතුනි මං එබඳු මතයක් තමයි දරන්නේ. ආන් ඒ වගේ දෙයක්ම තමයි පවසගෙන යන්නේ ලෝකයට. ලෝකයට පවසන්නේ අන්නේ බඳව මතයක්. මහණෙනි මම මෙහෙම කිව්වාම දණ්ඩපාණි සාක්කියා ඔළුව හොලවලා දිවෙලියට දාලා පද්දලා ඊට පස්සේ නලල රැඩි ගන්නවාගෙන ඔහි හැරමිටි එල්ලීගෙන යන්න ගියා. එවිට එක්තරා භික්ෂුවක් භාග්‍යතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මොන වගේ මතයක් දරමින්ද? දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ කා සමගවත් වාද නොකර වැඩ සිටින්නේ. මොන වගේ මතයක් දරාගෙනද එහෙම වැඩ ඉන්නේ? ස්වාමීනි ශ්‍රේෂ්ඨත්වයට පත්වුණු කෙනෙක් හැටියට භාග්‍යතුන් වහන්සේ කාමයන් හයක් නොවි වැඩ සිටින්නේ මොන වගේ මතයක් දරාගෙනද? ඊළඟට කෙසේද කියා දුවන සැක සංකා වලින් ඈතර වෙලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ වගේම හැම භවයක් ගැනම තණ්හාව දුරු කරගෙන හඳුනාගත් කිසිවකින් කෙලෙස් හැදෙන්නේ නැති වෙන්නේ වැඩ සිටින්නේ මොන වගේ මතයක් දරාගෙනද? කොහොමද? භික්ෂුව යමක් මුල් කරගෙන කෙනෙක් තුල කෙලෙස් හැදෙන සංඥාවන් හිතේ කැරකි තියෙනවා නම් මොකක් හරි දෙයක් මුල් කරගෙන කෙනෙක් තුල කෙලෙස් හැදෙන විදිහේ අඳුනා ගැනීම හිතේ කැරකි තියෙනවා. ඒ අඳුරගන්නේ කෙලෙස් උපදින විදිහට. ඒ විදිහේ දෙයක්ම හිතේ කැරකි තියෙනවා නම් ඒවා කෙරෙහි ඇත්තෙම සතුටින් පිළිගත යුතු බවක්, ගුණ කිය යුතු බවක්, එහි බැසගත යුතු බවක් නැත්තම් කොහොමද පින්වත් භික්ෂුව නැත්නම් භික්ෂුව යමක් මුල් කරගෙන කෙනෙක් තුළ කෙලෙස් හැදෙන සංඥාවන් තියෙනවනේ. ආන්නේ සංඥාවන් කෙරෙහි සතුටින් පිළිගත යුතු බවක්. අන්න ඒබඳු සංඥාවන් සතුටින් පිළිගත යුතු බවක්, ඒ වගේම ගුණ කිය යුතු බවක්, ඒ බැසගත යුතු බවක් නැත්තම් මේකමයි රාගානුසය අවසන් වීම. තරන් වගේ සංඥාවන් සතුටින් පිළි අරගෙන එහි ගුණ කියයි බැස ගන්න නැත්තම් ඒකම තමයි රාග අනුසේ අවසන් වීම. අනුසේ විදියට තියෙනවා රාගයේම අවසන් වීම. මේකමයි පටිඝානුසය අවසන් වීම. මේකම තමයි පටිඝානුසෙත් අවසන් වීම. මොකද මේකමයි විචිකිච්ඡානුසේ අවසන් වීම. මේකමයි මාන අනුසය අවසන් වීම. මේකමයි භවරාග අනුසය අවසන් වීම. මේකමයි අවිජ්ජානුසේ අවසන් වීම. මේකමයි දඬු මුගුරු ගැනීම, අවියාවිද ගැනීම, කලකෝලාහල කර ගැනීම, වාද විවාද කර ගැනීම
උඹ තමයි කියා රන්වැල්ලීමේ කේලාම් කීමේ බොරු කීමේ අවසන් වීම. ඔතනම තමයි පාපී අකුසල් ඔක්කොම නැතිව යන්නේ. නිරුද්ධ වෙලා අවසන් වෙලා යන තැන අන්න ඔතන. ඒ කියන්නේ මොකද්ද? කෙලෙස් ඇති වෙන විදිහේ සංඥාවන් ගැන ಗುಣ කිය යුතු බවක්, සතුටින් පිළිගත යුතු බවක් නැත්තම්. ಗುಣ කිය යුතු බවක් නැත්තම්. එහි බැසගන්නෙත් නැත්තම් අන්න ඕකම තමයි සියල්ලට විසඳුම වෙන්නේ. අකුසල් වල දුරු වීම වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ වදාලා. මේ කරනු වදාළ භාග්‍යතුන් වහන්සේ ආසරෙන් නැගිටලා කුටියට වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ වැඩම කළ ටික වෙලාවකින් භික්ෂූන්ට මෙහිම අදහසක් ඇති වුණා. භාග්‍යතුන් වහන්සේ මේක වදාලේ මාතෘකාව වශයෙන් සංක්ෂේපයෙන් කෙටියෙන්. ඒ කියන්නේ මොකද්ද? භික්ෂුව යමක් මුල් කරගෙන කෙලෙක් තුල කෙලෙස් හැදෙන කල්පනාවන් හිතේ කැරකි තියෙනවා නම් ආන් එබඳු කල්පනාවන්ගේ එබඳු කල්පනාවන් සතුටින් පිළිගන්නේ නැත්තම් ඒ කෙරෙහි ಗುಣ කීමකුත් නැත්තම් ඒ බැස ගන්න නැත්තම් ඒකම තමයි රාගානුසේ අවසන් වීම. ඒ වගේම පටිඝානුසේ අවසන් වීම. ඒ වගේම දිට්ඨි අනුසේ අවසන් වීම, විචිකිච්ඡා අනුසේ අවසන් වීම, මාන අනුසේ අවසන් වීම, භව රාග අනුසේ අවසන් වීම, අවිජ්ජා අනුසේ අවසන් වීම. මේ වගේ ඒ විතරක් නෙවෙයි මේකම තමයි දඬුමුගුරු ගැනීමේ, අවියාවද ගැනීමේ, කලකෝලාහල කළ ගැනීමේ, වාද විවාද කර ගැනීමේ, ඔබ තමයි කියා රන් වැල්ලීමේ, කේලම් කීමේ, බොරු කීමේ අවසන් වීම. ඔතනම තමයි පාපී අකුසල් ඔක්කොම නැති වෙලා යන්නේ. නිරුද්ධ වෙලා යන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ධර්මයේ කොහොමද? කෙටියෙන් මාතෘකාව වශයෙන් වදාළපු එකක්. ඉතින් මේකේ අර්ථය විස්තර වශයෙන් බෙදා දැක්විය හැකි වන්නේ කාටද? කල්පනා කරනවා කාගෙන්ද මේකේ අර්ථ ටික අහගන්නේ? කොහොමද මේක විස්තර වශයෙන් අපි අහගෙන දැනගන්නේ? එතකොට භික්ෂුන්ට මේ අදහස ඇති වුණා. මේ මහා කච්චායනයන් වහන්සේ ගැන ශාස්ත්‍රුන් වහන්සේ පවා වර්ණනා කරලා තියෙනවා. කවුද? කච්චායනයන් වහන්සේ ගැන. ඒ වගේම තමයි මේ මනෝභාවනීය භික්ෂූන් බුද්ධිමත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් ඒ ගැන පවසලා තියෙනවා, ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් කච්චායනයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාළ මේ මාතෘකාව වශයෙන් වදාළ කෙටියෙන් වදාළ දේ අර්ථ වශයෙන් විස්තර කරලා දෙන්න සමර්ථ වේවි. එහෙමනම් අපි කච්චායනයන් වහන්සේ ළඟට ගිහිල්ලා මේක අහගමු. ඉතින් මේ භික්ෂු පිරිස මොකද කළේ? කච්චායන මහරහතන් වහන්සේ වැඩ සිටින තැනට පැමුණුණා. පැමිණලා පිළිසඳර කතා බහේ යෙදුණා. යෙදලා පැත්තකින් වාඩි වුණා. ඊට පස්සේ කච්චායනයන් වහන්සේට මෙහෙම පැවසුවා. ආයුෂ්මත් කච්චායනයන් වහන්සේ අපගේ භාග්‍යතුන් වහන්සේ සංක්ෂේපයෙන් නැත්තම් කෙටියෙන් මාතෘකා වශයෙන් වදාරපු ධර්මයක් තියෙනවා. ඉතින් එහෙම ධර්මයේ මේ ධර්මයේ කියලා එකත් පැහැදිලි කරලා කිව්වා. ඔන්න ඊට පස්සේ කිව්වා මේ ධර්මයේ මේ විදිහට මාතෘකා වශයෙන් පවසලා භාග්‍යතුන් වහන්සේ කුටියට වැඩම කළා. ඉතින් මේක විස්තර වශයෙන් අපිට වටහා ගන්න අපහසුයි. ඒ නිසා කච්චායනයන් වහන්සේ අපිට මේක විස්තර වශයෙන් පවසා වදාරන සේක්වා. අනේ මේක පැහැදිලි කරන සේක්වා කියලා. අන්න ඒ වෙලාවේ කච්චායනයන් වහන්සේ පවසනවා. මෙහෙම ඕක මේ වගේ දෙයක්. එවත්නි ඕක හරියට මෙන්න මේ වගේ දෙයක්. අරටුවකින් ප්‍රයෝජන තියෙන අරටුවක් සොයමින් ඇවිදින මිනිසෙක් ඉන්නවා. ඉතින් ඔහු අරටුව තියෙන ගහක් ළඟට ගිහිල්ලත් ඒ ගහේ අරටුව අත්හරිනවා. මුළුත් ඊළඟට මුළුත් අතහරිනවා, කඳත් අතහරිනවා, කොළ අතු වල අරටුව හොයනවා.
මොනවද අරටු හොයන්නේ? හරියට නිකන් කොලාතු වල අරටු වෙන. ආන් ඒ වගේ වැඩක් කියලායි මට මේ ගැන හිතෙන්නේ. බලන්න රහතන් වහන්සේගේ තියෙන නිහතමානීත්වයේ තියෙන ගුණය, ශාස්ත්‍ර ගෞරවය. මං තමයි දන්න කෙනා හොඳයි ආවේ. මං කියන්නම් එහෙනම් ඕන්න අහගන්න බුදුරජාණන් වහන්සේටවත් විස්තර කරන්න බැරි වෙච්ච එක මං තමයි බෙදලා දක්වන්නේ. අටුවා ටික ටිප්පින ටික මගෙන් තමයි අහගන්න ඕනේ කියලා කියනවද? එහෙම නෑ. හරියට උක මේ වගේනේ. අරටුව හම්බෙච්ච ගහක් තිබියදී අරටුවත් අතෑරලා මුළුත් අතෑරලා ඊළඟට අනිත් සියල්ල අතුපව අතෑරලා මේ කොළ අතු වල අරටුව හොයනවා වගේ වැඩක් නේ. අපි කවුද? බුදුරජාණන් වහන්සේ මුණ ගිහලත් මේක ආගත්තේ නැත්තේ. එහෙම පැවසුවා. ඉතින් භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න නැතුව අපෙන් අහන්න මේ එවැත්නිය ඔබ වහන්සේලා කල්පනා කළානේ කිව්වා. ප්‍රිය ආයුතුනි, ඒ භාග්‍යතුන් වහන්සේ දැනගත යුතු දේ දන්නාසේක මහා කච්චායනන් වහන්සේ විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ දැනගන්න ඕන ටික සියල්ල දන්නවා. දැකගත යුතු දේ දක්නාසේක දකින්න ඕන යමක් ඒක දකිනවා. දහම් මෙසින් උපන්සේක බුදුරජාණන් වහන්සේ පෙදුනේ ධර්මයේ ධම්ම චක්කුවේ. නැන මඩලින් උපන්සේක ඥාන මණ්ඩලෙන් බුදුරජාණන් වහන්සේ උපන්සේක. දහම තුලින් උපන්සේක බුදුරජාණන් වහන්සේ කියන නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නෙම ධර්මයේ නිසා. දහමින් උපන් නිසා. පරම ශ්‍රේෂ්ඨත්වයෙන් උපන්සේක. කිවිය යුතු ධර්මයේ මැනවින් පවසනසේක. දම්සක් පවත්වනසේක. දහම් අරුත් මතු කර දෙනසේක. අමා නිවන් දන් දෙනසේක. ධර්මයට ස්වාමී වනසේක. තථාගත වෙනසේක. තථාගත කියන්නේ සත්‍යයට පැමිණිසේක. ඉතින් භාග්‍යතුන් වහන්සේගේම මේ උතුම් ධර්මයේ අර්ථ විමසා දැනගන්න කල් තිබුණානේ. අනේ බුදුරජාණන් වහන්සේගෙම මේක අහගන්න තිබුණානේ. අපගේ භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙන්නේ නම් යම් අයුරකින්ද ඒ විදිහට මතක තබා ගන්න ඕනේ. ඒ විදිහට නේද මතක තබා ගන්න තිබුණේ මේක. මේ මගින් ඇහුවේ අපරාධනේ. මම කවුද? කවුද විස්තර කරන්නේ? මහා කච්චායන මහරහතන් වහන්සේ. ඒකට පැමිණි භික්ෂූන් පැවසුවා ඒකේ ඒ ඇවැත්නී ඒ විදිහමයි. ඒක නම් වෙනසක් නෑ. බුදුරජාණන් වහන්සේ ගැන ඔබ වහන්සේ යමක් පැවසුවාද ඒක ඒ විදිහමයි. ඒක ඇති වෙනසක් නැහැ. නමුත් ආයමත් කච්චායන වහන්සේ ගැන ශාස්ත්‍රුන් වහන්සේ පව වර්ණනා කරලා තියෙනවානේ. අපගේ භාග්‍යතුන් වහන්සේමනේ ඔබ වහන්සේ ගැනත් වර්ණනා කළේ. ඒ වගේම නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේලා ඔබ වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරනවානේ. උන්වහන්සේලාත් ගරු කරන කෙනෙක් නේ. ඉතින් අපි ඒකයි කල්පනා කළේ කච්චායන වහන්සේ ළඟට ගිහිල්ලා මේකේ දහමේ ඕ විස්තරාර්ථේ අහගන්නවා නම් හොඳයි කියලා. එසේ එහෙමනම් ඇවැත්නි මනාකොට අහන්න. නුවණින් තේරුම් ගන්න මං කියා දෙන්නම්. එසේ ප්‍රිය ආයුෂ්මතුනි කියලා ඔන්න දැන් අර භික්ෂුණු පිළිතුරු දුන්නා. කච්චායන වහන්සේ වදාලා ඇවැත්නි භාග්‍යතුන් වහන්සේ යම් ධර්මයක් සංක්ෂේපයෙන් වදාළද ඒ වගේම මාතෘකා වශයෙන් වදාළද අර්ථ වශයෙන් බෙදලා දැක්ුවේ නැද්ද? ඒ නොදක්වා කුටියට වැඩම කළාද? ඒ කියන්නේ පින්වත් භික්ෂුව යමක් මුල් කරගෙන කෙනෙක් තුල කෙලෙස් හැදෙන සංඥාවන් හිතේ කැරකි තියෙනවා නම් ඒවා කෙරෙහි ඇත්තෙන්ම සතුටින් පිළිගැනීමක් නැත්තම් ಗುಣ කිය යුතු බවක් නැත්තම් එහි බැස ගැනීමක් නැත්තම් ඒකමයි රාගානුසය අවසන් වීම. ඒකමයි පටිඝානුසය අවසන් වීම. ඒකමයි ditthyaනුසය විචිකිච්ඡානුසය විදියට අවසන් වීම. නැත්තම් සියලු පාපී අකුසලයන්ගේ අවසන් වීම ඒකමයි කියලා භාගතුන් වහන්සේ වදාළද. ප්‍රිය ආයුතුනි භාගතුන් වහන්සේ මේ වදාළ අර්ථේ බෙදා නොවදාළ ඒ ධර්ම විස්තරේ මම මේ විදිහට තමයි මට නම් තේරෙන්නේ. මම මේ විදිහට තමයි අර්ථ වශයෙන් දන්නේ. ප්‍රිය ආයුතුනි
ඇසත් රූපත් හේතු කොටගෙනයි චක්කු විඤ්ඤාණය උපදින්නේ. ඇහැයි රූපයි හේතු කරගෙන තමයි චක්කු විඤ්ඤාණය ඇහි දැන ගැනීම උපදින්නේ. ඇහැ ඉස්සරහට රූපයක් ආවේ නැත්තම් ඇහැ මුකුත් දැනගන්නවා කියලා එකක් පැනවෙනවද? එහෙම පැනවෙන්නේ නැහැ. ඒ නිසා ඇහත් රූපත් හේතු කරගෙනයි චක්කු විඤ්ඤාණය උපදින්නේ. ඇසේ දැන ගැනීම උපදින්නේ. ඇහෙන් රූප දැනගන්නේ. චක් නැත්තම් ඇහි චක්කු විඤ්ඤාණය උපදින්නේ ඇහත් රූපත් හේතු කරගෙන. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. තින්න සංගති පස්සෝ. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශයේ හේතු කොටගෙනයි විඳීම ඇති වෙන්නේ. යමක විඳීම ඇති වෙන්නේ මොකක් හේතු කරගෙනද? ස්පර්ශයේ හේතු කරගෙන. විඳින්නේ යමක්ද ඒක තමයි හඳුනගන්නේ. විඳින්නේ යමක්ද ඒක තමයි අඳුනාගන්නේ. අඳුනගන්නේ යමක්ද ඒ ගැන තමයි විතර්ක කරන්නේ. අඳුනගන්න දේ ගැන තමයි විතර්ක කරන්නේ. විතර්ක කරන්නේ යමක්ද ඒ ගැන තමයි කෙලෙස් උපදින විදියට කල්පනා කරන්නේ. විතර්ක කර කර තමයි කෙලෙස් උපදින විදියට යමෙක් කල්පනා කරන්නේ. කෙලෙස් උපදින විදියට කල්පනා කරන්නේ යමක්ද ඒ මුල් කරගෙනයි අතීත අනාගත වර්තමානයට අයත් ඇසින් දකින රූප පිළිබඳව කෙලෙස් සහිත කල්පනා නැත්නම් විපරීත සංඥා ආදිය පුරුෂයා යට කර දමන්නේ. විපරීත සංඥාවන්ගේ. දැන් තේරුණාද? ඔන්න දැන් මහා මේ කච්චායනන් වහන්සේ මෙහෙම පැහැදිලි කරනවා. ඇසත් රූපත් නිසා ඇහි දැන ගැනීම නම් වූ මොකද්ද? චක්කු විඤ්ඤාණය හට ගන්නවා. ඇසත් රූපත් චක්කු විඤ්ඤාණය නමුත් ඒ තුන එකතුව ස්පර්ශයයි. ස්පර්ශයේ හේතුවෙන් තමයි විඳීම හටගන්නේ. විඳින්නේ යමක්ද ඒක තමයි හඳුනගන්නේ. හඳුනාගන්නේ යමක්ද ඒ ගැන තමයි විතර්ක කරන්නේ. ඒ ගැන තමයි කියවන්නේ. හඳුනගත්තු දේ ගැන තමයි ගුණාගුණ කියවන්නේ. විතර්ක කරන්නේ යමක්ද ඒ ගැන තමයි කෙලෙස් උපදින විදිහට කල්පනා කරන්නේ. ඒතර විතර්ක කර කර තමයි කෙලෙස් උපදින විදිහට කල්පනා කරන්නේ. කෙලෙස් උපදින විදිහට කල්පනා කරන්නේ යමක්ද එය මුල් කරගෙනයි අතීත අනාගත වර්තමාන යට අයත් ඇසින් දකින රූප පිළිබඳව කෙලෙස් සහිත කල්පනා නැත්නම් විපරීත සංඥා ආදී පුරුෂයාව යට කර දමන්නේ. අතීත අනාගත වර්තමාන අයත් ඒ කාල තුනට අයත් ඇසින් දකින රූප පිළිබඳව කෙලෙස් සහිත කල්පනා නැත්නම් විපරීත සංඥාව ඇවිල්ලා පුරුෂයාගේ හිත යට කරලා දාන්නේ. ප්‍රියයි මුතුනි කනත් සද්දත් හේතු කරගෙනයි මොන විඤ්ඤාණයද? සෝත විඤ්ඤාණය හටගන්නේ. ඒ තුන එකතුව ස්පර්ශයයි. ස්පර්ශ හේතු කරගෙනයි විඳීම හටගන්නේ. විඳින්නේ යමක්ද ඒක තමයි හඳුනගන්නේ. හඳුනා යමක් ගන්න යමක්ද ඒක තමයි විතර්ක කරන්නේ. විතර්ක කරන්නේ යමක්ද ඒ ගැන තමයි කෙලෙස් උපදින විදිහට කල්පනා කරන්නේ. කෙලෙස් උපදින විදිහට කල්පනා කරන්නේ යමක්ද ඒ මුල් කරගෙනයි අතීත අනාගත වර්තමාන කනින් ඇසිය යුතු ශබ්ද පිළිබඳව කෙලෙස් සහිත කල්පනා විපරීත සංඥා ඇති වෙලා ඒවා පුරුෂයාව යට කර දමන්නේ. ඊළඟට නාසයත් ගඳ සුවඳත් නිසා තමයි මොන විඤ්ඤාණයද? ගාහන විඤ්ඤාණය හටගන්නේ. ඔය තුන එකතුව ස්පර්ශයයි. ඒ විදිහටම මහා කච්චායනන් වහන්සේ අර විදිහටම අරක හැදෙන රටාව පැවසුවා. ඊළඟට දිවත් රසයත් හේතු කොටගෙනයි ජීවහා විඤ්ඤාණය හටගන්නේ. ඊළඟට කයත් පහසත් හේතු කොටගෙනයි කාය විඤ්ඤාණය උපදින්නේ. මනසත් අරමුණත් හේතු කොටගෙනයි මනෝ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුන එකතුව ස්පර්ශයයි. ස්පර්ශයේ හේතු කරගෙනයි විඳීම ඇතිවන්නේ. විඳින්නේ යමක්ද ඒක තමයි හඳුනගන්නේ. හඳුනගන්නේ යමක්ද ඒක තමයි විතර්ක කරන්නේ. විතර්ක කරන්නේ යමක්ද? ඔව් ඒ තුල
විතර්ක කරන්නේ යමක්ද? ඒ ගැන තමයි කෙලෙස් උපදින විදියට කල්පනා කරන්නේ. කෙලෙස් උපදින විදියට කල්පනා කරන්නේ යමක්ද? ඒ මුල් කරගෙනයි අතීත අනාගත වර්තමානයට අයත් මානසින් දැනගන්න අරමුණු පිළිබඳව කෙලෙස් සහිත කල්පනා විපරිත සංඥාදී පුරුෂයාව යට කර දමන්නේ. ප්‍රියවත්නි, ඇසකුත් තියෙනවා නම්, රූපත් තියෙනවා නම්, චක්කු විඥානිකුත් තියෙනවා නම්, ඔහුට ස්පර්ශය කියා දෙයක් පනවන්නේ යන කරුණ සිදුවිය හැකි දෙයක්. ඇසත් රූපත් විඥානෙත් තිබුණොත් ස්පර්ශය කියා දෙයක් පනවන්න පුළුවන්. ස්පර්ශයක් කියා දෙයක පැනවීමක් තියෙනවා නම් විඳීමක් කියා දෙයක පනවන්න පැනවීමක් කරන්න පුළුවන්. ස්පර්ශයක් තිබුණොත් එතන විඳීමක් කියලා දෙයක් පනවන්න පුළුවන්. විඳීමක් තියෙනවා නම් එතන සංඥාවක් කියලා දෙයක් පනවන්න පුළුවන්. සංඥාවක් කියා දෙයක් පැනවීමක් තියෙනවා නම් විතර්කය කියා දෙයක් පනවන්න පුළුවන්. විතර්කය කියා දෙයක් තියෙනවා නම් කෙලෙස් සහිත කල්පනාවලින් යුතු සංඥාවල හැසිරීමක් පනවන්න පුළුවන්. ප්‍රියයිමුතුනි, ඒ වගේම තමයි කනක්, ඊළඟට සද්ද, ඊළඟට මොන විඥානේද? සෝත විඥානේ තිබුණොත් මොකද්ද පනවන්න පුළුවන්? ස්පර්ශය කියා දෙයක් පනවන්න පුළුවන්. ස්පර්ශය කියා දෙයක් තිබුණොත් විඳීම කියලා දෙයක් පනවන්න පුළුවන්. විඳීම කියලා දෙයක් තිබුණොත් සංඥාව නැත්නම් හඳුනා ගැනීම කියලා දෙයක් පනවන්න පුළුවන්. හඳුනා ගැනීම තිබුණොත් ඔව් විතර්ක කියලා දෙයක් පනවන්න පුළුවන්. ඊළඟට විතර්ක කියලා දෙයක් තිබුණොත් කෙලෙස් සහිත කල්පනාවන් කියලා දෙයක් පනවන්න පුළුවන්. කෙලෙස් සහිත කල්පනාවන් යුතු සංඥාවන්ගේ හැසිරීමක් සිදුවිය හැකි දෙයක්. ඊට සිදුවිය හැකි කියලා පනවන්න පුළුවන්. ඊළඟට නාසයක් තිබුණොත්, ඊළඟට ගඳ සුවඳ තිබුණොත්, ඊළඟට ගහන විඥානේ තිබුණොත් මොකද්ද පනවන්න පුළුවන්? ස්පර්ශය කියලා දෙයක් පනවන්න පුළුවන්. ස්පර්ශය කියලා දෙයක් තිබුණොත් විඳීමක් පනවන්න පුළුවන්. විඳීමක් කියලා දෙයක් තිබුණොත් සංඥාවක් පනවන්න පුළුවන්. සංඥාවක් කියලා දෙයක් තිබුණොත් කෙලෙස් විතර්ක කියලා දෙයක් පනවන්න පුළුවන්. විතර්ක කියලා දෙයක් තිබුණොත් කෙලෙස් උපදින විදිහේ කල්පනාවන් කියලා දෙයක් පනවන්න පුළුවන්. ඊළඟට කෙලෙස් උපදින විදිහේ කල්පනාවන්ගේ යුතු සංඥාවල හැසිරීමක් පනවන්න පුළුවන්. ඒ විදිහටම තමයි දිවක්, ඊළඟට දිව ගැන, ඒ ආයතනය ගැන, ඊළඟට කය ගැන, ඊළඟට මනස ගැන. ඔන්න දැන් දිවක් තිබුණොත්, ඒ වගේම රසයක් තිබුණොත්, ඊළඟට ජීවහා විඥානෙ තිබුණොත් එතනදී මොකද්ද පනවන්න පුළුවන්? ස්පර්ශය කියලා දෙයක් පනවන්න පුළුවන්. ස්පර්ශයක් තිබුණොත් විඳීමක් කියලා දෙයක් පනවන්න පුළුවන්. විඳීමක් තිබුණොත් හඳුනා ගැනීමක් කියලා දෙයක් පනවන්න පුළුවන්. හඳුනා ගැනීමක් තිබුණොත් විතර්ක කියලා දෙයක් පනවන්න පුළුවන්. විතර්ක තිබුණොත් කෙලෙස් උපදින විදිහේ කල්පනාවන්ගෙන් යුතුව සංඥාවන්ගේ හැසිරීමක් පනවන්න පුළුවන්. එහෙම දෙයක් පනවන්න පුළුවන්. ඊළඟට කයක් තිබුණොත්, ඊළඟට පහසක් තිබුණොත්, ඊළඟට කාය විඥානය තිබුණොත් එතකොට මොකද්ද පනවන්න පුළුවන්? ස්පර්ශය කියලා දෙයක් පනවන්න පුළුවන්. ස්පර්ශය කියලා දෙයක් තිබුණොත් විඳීමක් පනවන්න පුළුවන්. විඳීමක් කියලා දෙයක් තිබුණොත් හඳුනා ගැනීමක් පනවන්න පුළුවන්. හඳුනා ගැනීමක් තිබුණොත් අන්න විතර්කය කියලා දෙයක් පනවන්න පුළුවන්. විතර්කය කියලා දෙයක් තිබුණොත් කෙලෙස් උපදින විදිහේ සංඥාවන්ගෙන් හැසිරීමක් පනවන්නේ යන හැසිරීමක් පනවනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඊළඟට මනසක් තිබුණොත්, අරමුණක් තිබුණොත්, මනෝවිඤ්ඤාණේ තිබුණොත් මොකද්ද පනවන්න පුළුවන්? ස්පර්ශය කියලා දෙයක් පනවන්න පුළුවන්. ස්පර්ශය කියලා දෙයක් තිබුණොත් විඳීමක් කියලා දෙයක් පනවන්න පුළුවන්. විඳීමක් කියලා දෙයක් තිබුණොත් හඳුනා ගැනීමක් කියලා පනවන්න පුළුවන්. හඳුනා ගැනීමක් තිබුණොත් විතර්ක කියලා දෙයක් පනවන්න පුළුවන්. විතර්ක තිබුණොත් කෙලෙස් සහිත කල්පනාවන්ගේ යුතු සංඥාවල හැසිරීමක් පනවන්න පුළුවන්. එහෙම පැනවීමක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඇත්තම ආයමතුනි ඒකාන්තයෙන්ම ඇසක් නැත්තම්
දැන් ඇහැක් කියලා එකක් නැත්තම්. රූපත් නැත්තම් එසේ විඥානිකුත් නැත්තම් ඔහුට ස්පර්ශය කියා දෙයක් පනවන්න බෑ. එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ස්පර්ශය කියා දෙයක පැනවීමක් නැත්තම් විඳීම කියා දෙයක් පනවන්නේ යන කාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. විඳීම කියලා දෙයක් නැත්තම් හඳුනා ගැනීමක් කියලා දෙයක පැනවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හඳුනා ගැනීමක් නැත්තම් විතර්කයක් කියලා දෙයක් පනවන්න බෑ. විතර්කයක් කියලා දෙයක් නැත්තම් ඔව් කෙලෙස් උපදින විදිහේ සංඥාවන්ගේ හැසිරීමක් පනවන්න බෑ. ඇත්තෙන්ම ප්‍රියාහිමතුනි කනක් නැත්තම් ඊළඟට සද්දත් නැත්තම් ඊළඟට සෝත විඥානයක් නැත්තම් ඊට අදාළ විදිහේ ස්පර්ශයක් පනවන්න පුළුවන්ද? ස්පර්ශයක් නැත්තම් වේදනාවක් පනවන්න බෑ. වේදනාවක් නැත්තම් හඳුනා ගැනීමක් පනවන්න බෑ. හඳුනා ගැනීම නැත්තම් විතර්කයක් කියලා දෙයක් පනවන්න බෑ. විතර්කයක් නැත්තම් කෙලෙස් උපදින විදිහේ කල්පනාවන් යුතු සංඥාවන් එහෙම කියලා දෙයක් පනවන්න බෑ. සංඥාවල හැසිරීමක් පනවන්න එහෙම සංඥාවන්ගේ හැසිරීම විපරීත සංඥාවන්ගේ හැසිරීමක් කියලා පනවන්න බෑ. ඊළඟට නාසයක් නැත්තම් ඊළඟට ගඳ සුවඳක් පනවන්න බෑ. ඊළඟට ඊට අදාළ ඒ කියන්නේ මේ මොකද්ද මේ ගහන විඥානේ පනවන්නත් බෑ. ඊට අදාළ ස්පර්ශය පනවන්නත් බෑ. අන්න ඒ විදිහට අර රටාව. ඒකක්වත් පනවන්න බෑ ඉතින් යාට. ස්පර්ශේ හේතු කරගෙන උපදින කිසිම ධර්මතාවයක් ඊට පස්සේ පනවන්න බෑ. ඊළඟට දිවක් නැත්තම් රසයකුත් නැත්තම් ජීවහා විඥානෙත් නැත්තම් ස්පර්ශයක් කියලා දෙයක් පනවන්න බෑ. ඒතර ස්පර්ශය නැත්තම් ස්පර්ශ හේතුවෙන් හටගන්න විඳීමක් හෝ කිසිම ධර්මතාවයක් එතනින් එහාට පනවන්න බෑ. කිසිම ධර්මයක් කිසි දෙයක් හට ගන්නවා කියලා එකක් පනවන්න බෑ. ඊළඟට කයක් නැත්තම් පහසකුත් නැත්තම් ඒ වගේම කාය විඥානිකුත් නැත්තම් ස්පර්ශය කියලා දෙයක් පනවන්න බෑ. ස්පර්ශය කියලා දෙයක් පැනවෙන්නේ නැත්තම් විඳීමවත් අනික් කිසිම දෙයක් පැනවෙන්නේ නැහැ. ඊළඟට මනසකුත් නැත්තම් අරමුණකුත් නැත්තම් මනෝවිඥානෙත් නැත්තම් ස්පර්ශය කියලා දෙයක් පනවන්න බෑ ඊට අදාළ. ස්පර්ශය කියලා දෙයක් පැනවෙන්නේ නැත්තම් ඊට අදාළ වේදනාව කියලා දෙයක් පැනවෙන්නේ නැහැ. වේදනාව කියලා දෙයක් නැත්තම් හඳුනා ගැනීම කියලා දෙයක් පනවන්න බෑ. හඳුනා ගැනීමක් නැත්තම් විතර්කය කියලා දෙයක් පනවන්න බෑ. විතර්කය කියලා දෙයක් නැත්තම් කෙලෙස් සහිත කල්පනාවන්ගේ යුතු සංඥාවන් නැත්නම් විපරීත සංඥාවන් කියලා දෙයක් පනවන්න බෑ. ප්‍රියවත්නි භාග්‍යතුන් වහන්සේ යම් ධර්මයක් සංක්ෂේපයෙන් වදාළද මාතෘකා වශයෙන් වදාළද අර්ථ වශයෙන් බෙදා නොදක්වා කුටියට වැඩම කළාද එනම් භික්ෂුව යමක් මුල් කරගෙන කෙනෙක් තුල කෙලෙස් හැදෙන විදිහේ සංඥාවන් හිතේ කැරක තියෙනවා නම් ඒවා ඇත්තෙන්ම සතුටින් පිළිගන්නේ නැත්නම් ಗುಣ කියන්නේ නැත්නම් ඒ තුල බැස ගැනීමක් නැත්නම් ඒකම තමයි රාගානුසය අවසන් වීම, පටිඝානුසය, ditthyaනුසය, විචිකිච්ඡානුසය අංගේ සියලු අකුසල් වල අවසන් වීම ඒකයි කියලා වෙන තැන කියලා. ඉතින් ප්‍රියාහිතුනි භාග්‍යතුන් වහන්සේ මේ කෙටියෙන් වදාරපු ධර්මයේ මම විස්තර වශයෙන් ওই විදිහටයි අර්ථ දන්නේ. ඉතින් ප්‍රියාහිතුනි ඔබ කැමති නම් භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා අය කරුණ අසන්න. භාග්‍යතුන් වහන්සේ ඔබට යම් විදිහකටද කියලා දෙන්නේ. ඒ විදිහට මතක තියාගන්න. එතකොට භික්ෂු පිරිස කච්චායනන් වහන්සේගේ දහම් විස්තරي සතුටින් පිළි අරගෙන අනුමෝදන් වෙලා භාග්‍යතුන් වහන්සේ කරා නැවත පැමුණුණා. ආයෙත් භාග්‍යතුන් වහන්සේ ළඟට පැමුණුණා. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. ඊට පස්සේ භික්ෂු පිරිස අර සියලු විස්තරේම භාග්‍යතුන් වහන්සේ යමුවේ පැවසුවා. කච්චායනන් වහන්සේ අපිට මේ විදිහට තමයි මේක විස්තර කරලා පැවසුවේ. එහෙම වදාළ විට භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා. මහණෙනි ඔය කච්චායනයන් හරිම නුවණැති කෙනෙක්. ඔය කච්චායන හරිම නුවණැති කෙනෙක්. මහණෙනි ඔය කච්චායනයන් මහා ප්‍රඥාවන්තයෙක්. මහණෙනි ඔය කාරණේ මගෙන් ඇහුවනම් මම පිළිතුරු දෙනෙත්
ওই විදිහටමයි. ඔය කාරණේ මගෙන් විමසා සිටියා නම් මම පිළිතුරු දෙන්නේ ওই විදිහමයි. මහණෙනි, කච්චායනන් වහන්සේ විසින් යම් ආකාරයකින්ද ඔබට කියා දුන්නේ ඒක තමයි ඒ ධර්මයේ අර්ථය. ඒකම තමයි ධර්මයේ අර්ථය. ඒ නිසා ওই විදිහට මතක තියාගන්න. එසේ වදාළ විට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මෙහිම පැවසුවා. ස්වාමිනී, ওই දේශනාව මේ වගේ දෙයක් කියලායි මට හිතෙන්නේ. ওই දේශනාව ගැන මට මේ විදිහට තමයි හිතෙන්නේ. බඩගින්නෙන් හොඳටම දුර්වල වෙච්ච මිනිස්සෙකුට මේ පැණි පිරිච්ච රසවත් මීවදයක් ලැබෙනවා. ඉතින් ඔහු ඒ රසවත් මීවදේ කොයි පැත්තකින් රස වින්දත් එයාට ලැබෙන්නේ මිහිරි රසයක්මයි. මිහිරි රසයක්මයි. අන්න ඒ වගේ ස්වාමීනි, හිතන්න පුළුවන් පුරුෂයෙකුට මේ උතුම් ධර්මයේ අර්ථ කොයි පැත්තෙන් හෝ ප්‍රඥාවේ මියෝස බැලුවොත් ඔහුට සතුටක්මයි ලැබෙන්නේ. විදර්ශනාවට කැමති, යථාර්ථයක් විඳින්න කැමති පුරුෂයෙක් මේ ධර්මයේ කොහොම විමසලා බැලුවත් සතුටක්මයි උපදින්නේ. චිත්ත ප්‍රසාදයක්මයි ලැබෙන්නේ. ස්වාමීනි, මේ ධර්ම දේශනාවේ නම් මොකද්ද? කොහොමද මේක මතක තියාගන්න ඕනේ? එහෙමනම් ආනන්දේනි, ඔබ මේ ධර්මය මතක තියාගන්න මදුපිණ්ඩික දෙසුම කියලා. ඒ කියන්නේ මේ වදයක් වගේ වෙච්ච දේශනාව කියන නමින් භාග්‍යතුන් වහන්සේ මේ වදාලා. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාළ මේ දේශනාව සතුටින් පිළිගත්තා. හරි ලස්සන දේශනාවක්. කෙලෙස් හැදෙන විදිහයි හැදෙන විදිහ ගැන මේකේ තියෙනවා. ඒ වගේම කෙලෙස් නැසෙන විදිහ ගැනත් මේකේ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා කෙලෙස් හැදෙන විදිහ මනාකොට තේරුම් අරගෙන, කෙලෙස් නැසෙන විදිහත් මනාකොට තේරුම් අරගෙන, කෙලෙස් නැසෙන ආකාරයේ සියලු කෙලෙස් නැසන ආකාරයේ මනාකොටම තේරුම් අරගෙන ඒ කෙලෙස් ධර්මය නසා ගන්න, තමන්ගේ මූණ බලා ගන්න, අනුන්ගේ මූණවල් බලමින් තව තවත් කෙලෙස් උපදව ගන්න නැති වෙන්න සත්පුරුෂ හිතක් හදා ගන්න හැම දිනාට වාසනාව උදා වේවා.